शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं දැන් අපිට ඇසට රූපයක් පේනකොට පාරාසරිය මනාපසිත පහළ වෙනවා. අමනාපසිත පහළ වෙනවා. සමහර පැති මනාපයි සමහර පැති අමනාපයි. ඒ නිසා මනාපසිතුත් පහළ වෙනවා. හරිනේ. දැන් යම්කිසි කෙනෙක් කල්පනා කරනවා නම් මේ මනාපයට අමනාපයට වැටි ඉන්න එක මහා කරදරයක්. ඒතන් සන්තන් ඒතන් පනීතන් යදිදන් උපේක්ඛාව. ඒ කියන උපේක්ෂාව මේ ටිකක් ගැඹුරු උපේක්ෂාවක් කර අපි කතා කරපු ගේහසිත එක නෙමෙයි. ආර්ය විනය ගැන නෙමෙයි කියන්නේ. අර ගේහසිත එක පුදුන් පුද්ගලයාගේ උපේක්ඛාවනේ. මේක ඊට්‍රියල යන එක. එතනදී මේ දකින්නේ කිව්වා බුදුරජාණන් වහන්සේ දැන් මේ ඇසට පෙනුන රූපය සංකතං ඕලාරිකං පටිච්චසමුප්පන්න. දැන් අපි කතා කළා සංකත වෙච්ච හැටිනේ. ඒක දැන් සියුම් හේතු ප්‍රත්‍යත් බුදුහාමුදුරුවෝ වදාළ තැන්ම අපි මතු කරගත්ත විඥාන නාම රූප. ඕලාරිකං මේක බොහොම ගොරෝසු ස්වභාවයක්. පටිච්ච සමුප්පන්නං ප්‍රත්‍ය සම්බන්ධතාවක් ඇතුව මිසක් මේ ප්‍රත්‍ය නිරෝධයන මේ වෙන්නේ නැති බව පටිච්ච සමුප්පන්න කියලා නුවණින් දැන් ආර්ය පුද්ගලයෙක් ගැන මේ කියන්නේ මෙතන ආර්ය විනයෙහි ඉන්ද්‍රිය භාවනාවනේ. අලෝතෙම්ම කෙනෙකුට බණ කියනකොට මේක කියන්න ගියාට හරියන්නේත් නැහැ. එතකොට මේක අහගෙන ඉඳලා මේකද මේ කාරණේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඔය කියන විදිහට උපන් මනාපය අමනාපය මනාපමනාපය නිරුද්ධ කරන්නේ කොහොමද? අර කියන විදිහට මේක සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්න. ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා. මේක උපේක්ෂාවේ පිහිටනවන ඒක සාන්තයි ප්‍රණීතයි. මේක ඕලාරිකයි පටිච්ච සමුප්පන්නයි සංකතයි කියලා නුවණින් බලනකොට අර උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපමනාපය නිරුජ්ජති. උපේක්ඛා සන්ඨාති. සිත උපේක්ෂාවේ පිහිටන. ඒක කොයිතරම් වේගයෙන්ද කියලා වේගයක් පෙන්නවා. ඇහි පිල්ලම් ගහන තරම් වේගෙන් කියලා. උපේක්ෂාවේ පිහිටන. හරිද? ඒකට දුන්න ඒ උපමාව. එක පැත්තකින් අපේ මානසිකාරයේ වේගයටත් අපේ නියම මානසිකාරයේ යොමු කරන්න වේගය එතෙන්ට එන්න ඕන. මොකද අපි සෑහෙන දුරට ඒක පටලැවිලා ඉවරලා මෙනෙහි කරනකොට වේගෙ මදි. අරමුණේ පටලැවෙන්නේ නැතුව පටලැවෙනකොටම සංගතං ඕලාරිකං පටිච්චසමුප්පන්නං දැන් මොකක් ඒ නෝනින් දකිනවා. එතකොට මොකද වෙන්නේ? ඒක ක්ෂය වෙනවා. ඒ විදිහට කන ගැනත් කිව්වා. කන ගැන කියනකොට හොඳ උපමාවක් දුන්න කොයිවද? අසුරක් ගහන තරම් සැනකින් එහි උපන් මනාපා මනාපය නිරුද්ධ වෙන හැටි. නාසය ගැන කියනකොට කිව්වේ මේ නෙළුම්පතක වතුර බින්දුව ඇල කරනකොට ලිස්සලා යනවා වගේ. ඊළඟ උපමාව දුන්නා නාසය දිවකට කෙලපිඩක් එක්කකලක් ගාලා මේ ඉවත් කරන්නාසේ වේගෙන් සිත උපේක්ෂාවේ පිහිටනයි කියලා. ඊළඟට කයට ගැන කිව්වේ දිගු කළ අතක් නමන තරම් නැමූ අතක් දිගු කරන තරම් සැනකින්. මනස ගැන කියනකොට හොඳ උපමාවක් දුන්නේ. මනස හරි වේගයිනේ. දැන් uppannam මනාපං uppannam අමනාපං uppannam මනාපාමනාපං කියලා හිටන් දැන් මනසින් ලැබිච්ච මනෝ විඥාණයෙන් උපදවාගත්ත මනාපාමනාප සිතකට අහුවෙච්ච එක්කෙනාගේ ඒ සිත අයින් කිරීමට බුදුහාඳුර එතන දුන්න උපමාව තමයි මොකද්ද? දවස පුරා රත් කරන ලද යකඩ තහඩුවකට දිය බිඳක් හෙලනකොට
දිය බිඳ උඩ ඉඳන් හෙළන තැන ඉඳන් වැටෙන්න කාලයක් ගත වෙනවා. නමුත් අර යකඩ තහට වැටෙනකොටම චොස් ගාලා ඒක ඉවර වෙනවා. ආන් ඒ විදිහේ උපමාවන් ගෙන හැර දක්වමින් අපේ බුදුරජාණන් වහන්සේ මේ පටිච්ච සමුප්පාද නැතුව නම් මේක කරන්න බෑ. ඊළඟට අපේ සිතේ ඔය කියන අරමුණු ක්ෂය වෙන්න නම් අපි ඒක බණ අහලා දැනගන්න හරියක් තියෙනවා. ඊට පස්සේ අරමුණු ලැබෙනකොට වැඩෙන ක්‍රමයක් තියෙනවානේ. ඕක තමයි හැටි. ඕකයි දහම. ඉතින් ඒකට අපිට හොඳට විවේකයේ සකස් වෙනවා මේ සමිධි සූත්‍රයේ. අපේ සිත සමාධිමත් වෙනකොට නීවරණ විසින් දැඩි ලෙස බාහිර ලෝකයේ අල්ලන ගතිය අඩු වෙන්න යනවා. අපේ මානසිකාරය දියුණු කරන්න ඒක පසුබිමක් වෙනවා. ඊළඟට ඒක සිහිය ඒ සඳහා අධිපති ධර්මයේ හැටියට සම්බන්ධ වෙනවා. සිහියයි සමාධියයි ඉදිරිපත් වෙනකොට ප්‍රඥාව තමයි මේකේ වැඩෙන්නේ. ප්‍රඥාව තමයි දියුණු වෙන්නේ. ප්‍රඥාව දියුණු වෙනකොට සිතයි විමුක්ත වෙන්නේ. සිත විමුක්ත යනු අමෘතෙහි බැස ගැනීම. අමතන් කියලා කියන්නේ නිවන. විමුක්තියයි නිවන. සිත විමුක්ත වෙනවා, නිවනේ බැස ගන්නවා. එතකොට මෙන්න මේ සම්බන්ධතාවක් ඒක මේ ආනන්දහරු මතක් කරපු හින්දා මට ඒක එහෙම කියන්න හිතුණා. දැන් මේකේ තියෙන ඊළඟ කරුණු අපි කලිනුත් කතා කරපු වරින් වර ඉදිරිපත් කරපු සූත්‍ර දෙකක් ද්වෛතානුපස්සනාවේ තියෙන එක. නමුත් අපි මේක නිකන් අප තුළ අපේ මනසට මේක සංගායනා වෙන්න වගේ අපි එකක් කියමු. ඒ නිසා අපි දැනගන්න ඕන අනේ මේ අසරණ ලෝකයා අනත්තනී ආත්ම වශයෙන් ගන්න දෙයක් මම මගේ කියලා ගන්න හරයක් නොමැති කල්හි අත්තමානී ඒවා එහෙම දේවල් ඇතැයි කියන මානයෙන් යුක්ත අය පස්සලෝකං සදේවකං ඒ මානයෙන් යුක්ත වූ දෙවියන් සහිත ලෝකයා දෙස බලන්න. නිමිට්ඨං නාම රූපස්මින් ඔය අපි කතා කරපු නාම රූපේහිම වැදගෙන ඉදං සච්ඡන්ති මඤ්ඤති මේක තමයි ඇත්ත කියලා හිතාගෙන ඉන්නවා, මඤ්ඤණා කරනවා. යේන හි මඤ්ඤති යම් යම් නිමිති ඇසුරකට මඤ්ඤණා කරන්නේද තතෝ තං හෝති අඤ්ඤතා. ඒ මඤ්ඤණා කරන එක තමයි අඤ්ඤතා වෙන්නේ. ඔන්න අනිත්‍ය වෙන එක හොඳට හඳුනා ගන්න. අනිත්‍ය වෙන්නේ ද්‍රව්‍ය වස්තු ගැන කතා කිරීම අපිට ප්‍රයෝජනවත් නැහැ. ද්‍රව්‍ය වස්තුත් අනිත්‍ය වෙන බව ඇත්තයි. ඒක කතා දෙකක් නෑ. මේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වව දාලා මේ පොළොව, මේ මහා සාගරය, සිනේරු පර්වතය මහා විශාල වස්තුන් හැටියටනේ ලෝක සම්මතයේ තියෙනවනේ. ඒවත් ලෝකාන්තිමේදී අලුත් නැති, දැලිත් නැති තැනට යනවා. ඒ අනිත්‍යතාව බුදුහාමුදුරුවෝ දැක්කා. හැබැයි එකක් පෙන්වුවා ඔතනදී. බර කරලා ගද්දුල බද්ද සූත්‍රයේ පළවෙනි එකේ. අපි ඒක කතා කරන්න ඕන සූත්‍රෙත් අරගෙනම. එහිදී පෙන්වව දාලා බුදුරජාණන් වහන්සේ ඔය ලෝක විනාශයේහි මේ මහා ඝනකඩ වස්තුන් අලුත් නැති, දැලිත් නැති තැනට විසුරුණත් මේ පංච උපාදානස්කන්ධයන්ට නතු වෙච්ච මේ හිත නම් දුක නිරුද්ධ කරගන්නේ නැහැ. බලන්නකෝ කොච්චර ගැඹුරු තැනක්ද මේ බුදුහාඳුරු පෙන්වවද. අපිට ඉතින් හිතනවානේ මේ ඒ ඔච්චරේව නැති වෙනවනම් මේක මොකද්ද කියලා. නෑ. ඒත් අපේ තියෙන අස්මිමානේ ඉවර වෙන්නේ නෑ. අපේ තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන උපාදානේ ඉවර වෙන්නේ නෑ. ඒක ඉවර වෙන්න නම් විදර්ශනා වඩන්න ඕන. කොච්චර ජල ගැලීම් ආවත් ගිනිපත් උනත් හරියන්නේ නෑ. යේනහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා. එතකොට අඤ්ඤතා වෙන්නේ මොකද්ද අපි දැනගන්න ඕන. අර ලෝක විනාශයේදී විනාශ නොවන මේ උපාදානස්කන්ධ ප්‍රවාහයේ
තමයි අපි අනිත්‍යතාවයෙන් දකිමින් කටයුතු කරන්නේ. තංහි තස්ස මුසා හෝති. එතකොට එසේ සැකසෙන මේ අපේ නාම විඥාන නාම රූප වශයෙන් අපි මවා ගන්නා වූ මඤ්ඤණා කරන්නා වූ දෙය මුසාවක්. මෝස ධම්මංහි ඉතරං. ඒ කියන්නේ වැඩි වැදගත්කමක් දෙන්න බැරි හිස් දෙයක්. අමෝස ධම්මං නිබ්බාණං. නොසිස් මුසාවක් නොවන දේ නම් නිවනයි. තදරියා සච්චතෝ විදු. ආර්යෝ ඒ නිවන සත්‍යයි කීවාහුය. තේවේ සච්චාවි සමය. ඒ ඔහු ඒ ආර්යෝ ඒ සත්‍යාවය අවබෝධ කරගෙන නිච්ඡාතා පරිනිබ්බුතා කෙලස් තෘෂ්ණාව ක්ෂය කරලා පිරිනිවියාහුය කියලා ද්වෛතානුපස්සනා සූත්‍රයේ සුත්ත නිපාතේ මේ කාරණාව තියෙන හැටි. මහා ව්‍යුහ සූත්‍රයෙන් අපි නිතර පෙන්වුවා පස්සන්නරෝ දක්ඛිති නාම රූපං කියලා. මේ ලෝකය අත්දකින්නා වූ සියලුම සත්වයින් දකින්නේ තමා තුළ විඥානයේ හිමවුණු නාම රූපයයි. දිස්වානවා ඤස්සති තානිමේව දැක දැනගන්නෙත් ඒ මැවුණු නාම රූපයයි. කාමං බහුං පස්සතු අප්පකංවා. ඒ කියන්නේ මහා බොහෝ කොට දැක්කත් ස්වල්ප වශයෙන් දැක්කත් ඒ බොහෝ කොට හා කියන එකේ ලොකු වටිනකමක් නැහැ. නහි තේන සුද්ධින් කුසලවදන්ති. දැන් අපි මේ පුංචි ඇහෙන් විතරක් නෙමෙයි. අපි දැන් බලන්නේ ටෙලස්කෝප් එකකින් කියලා කිව්වට ඒකේ වැදගත්කමක් නැහැ. ඒකයි ඒ කියන්නේ. නහි තේන සුද්ධින් කුසලවදන්නේ. කුසලා කියලා කියන්නේ ඒ අවබෝධ කරගත්ත රහතන් වහන්සේලා එයින් සුද්ධියක් වේයයි නොකියති. ඉතින් තව දුරටත් අපි විඥාන නාම රූප සම්බන්ධතාව අවධාරණ අවස්ථා කියලා හිටන් පොඩි ශීර්ෂයක් යටතේ කරුණු ටිකුත් මම සූත්‍ර ටිකක් ගොනු කළා. මොකද දැන් අපි බොහොම බැරෑරුම් විදිහට තරණය කරගෙන ආවනේ මේ සූත්‍රවල කොහොමද අපිට මේ කරුණු හඳුන්වලා දීලා තියෙන්නේ කියලා. දැන් එතකොට මේකත් මම නැවත නැවතත් ওই වරින් වර යම් යම් ප්‍රශ්න පැන නැගුණු අවස්ථාවල පිළිතුරු දෙන්න ඉදිරිපත් කළා. ඔන්න දැන් ඒක Tamanට ඇහින් දකින්න අවස්ථාව තියෙනවා. සමුදය සූත්‍රය. මේක තියෙන සංයුත්ත නිකාය 5 එක කියන්නේ සතිපට්ඨාන සංයුත්තේ මේක තියෙන්නේ. චතුන්නම් භික්ඛවේ සතිපට්ඨානානං සමුදයංච අත්ථගමංච දේසිස්සාමි. මේ සතර සතිපට්ඨානයේ සමුදය අත්ථංගමය මම දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ තන්සුනාත් ඒක හොඳට අහන්න. කෝච භික්ඛවේ කායස සමුදයෝ. මහණෙනි කයෙහි සමුදය කුමක් කවරේද? ආහාර සමුදය කායස සමුදයෝ. හරිද? දැන් මේ ආහාර සමුදය කියනකොට කායස සමුදයෝ කියන එකත් අපි ටිකක් තේරුම් ගන්න ඕන. කබලීකාර ආහාරෙත් ආහාර සමුදය තමයි. පස්සාහාර මනෝ සංචේතනාහාර විඥානාහාරත් ආහාර තමයි. ආහාර හතරක් තියෙනවා. අපි මෙතනදී ටිකක් කබලීකාර ආහාර පැත්ත ගැන හොයලා බලමු පොඩ්ඩක් නේද? මම හිතන්නේ දැනටමත් උඟ දෙනේ දන්නවා. දැන් ඔය අග්ගඤ්ඤ සූත්‍රය අරගත්තාම මේ ලෝකේ කලින් කල විනාශ වෙනවනේ. සහස්‍රදා ලෝක ධාතුවක් විනාශ වෙනවා. ඒකට කියනවා මේ සංවෘත වෙනවායි කියලා. සංවෘත වෙලා දිගු කලක් තියෙනවා. ඒකට කියනවා සංවට්ටඨායි කල්ප කියලා. ඊට පස්සේ ටික ටික විවෘත වෙන්න ගන්නවා. ඒ විවෘත වෙනකොට විවට්ට කල්ප කියලා කියනවානේ. විවෘත වෙලා කලක් පවතිනකොට විවට්ටඨායි කියලා කියනවා. ඕකට බුදුහාඳුරුවෝ දාලා කාල වශයෙන් ගණන් කරන්න නම් බෑ, මොන ක්‍රමයකින්වත් ගණනය කරන්න බෑ. ඒ තරම් දිව් කාලයක්. ඒ නිසා ඔය කරුණු කතා කරනකොට වේදෙන වචනයක් තියෙනවා දීගෙන අද්දුනා කදාචි කරහචි කියලා. දිව් කලක් ඇවෑමේ නේ. දැන් ඔතනදී මේ කාම ලෝකයේ විනාශ වෙනකොට කාම ලෝකගත සත්වයන්ගෙන් බොහෝ දෙනෙක් බොහෝ දෙනෙක්
යනවලු ද්විතීය ධාන තලයට. හැම කෙනාම යන්නේ නැහැ. ඒ අයට වෙන වෙන තැන් කොහේ හරි හම්බ වෙනවා. ඒ බුයේන කියලා තියෙන්නේ. ඒ බුයේන කියලා. එහෙ කිය අය කලක් එහෙ ඉන්නවා. සයම්පබ අන්තලික චරා ස්වයං ප්‍රභාවයෙන් යුක්තයි ආකාශචාරී පීතිබක්කා ප්‍රීතිය තමයි ආහාරය. මොකද ඒක සමාජිත පීචසුවේ ඉන්නේ ඒගොල්ලෝ. ආහාර දෙපාර්තමේන්තුව කියලා දෙපාර්තමේන්තුවකුත් තියෙනවානේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියලා එකකුත් තියෙනවානේ. අපේ රටේ මෙහෙ කොහෙද මන් දන්නේ නැහැ. තියෙනවානේ. අපේ රටේ තියෙනවා. මෙහෙ කොහෙද දන්නේ. ඒවට ඇති වෙන වෙන ක්‍රම පිළිවෙල ආහාරය. මේ ආහාරය කබලීකාර ආහාරය සංවේග ජනක දෙයක්. මේ සංවේග ජනක වූ කබලීකාර ආහාරයට සත්‍යය යොමු නොවී ඉන්නේ නැහැ හැබැයි. කොයි තරම් පීතිබක්කා වෙලා හිටියත් මේකට අහු වෙනවා. ඒක තමයි මේ සංසාර න්යාමයේ ස්වභාවය. එතකොට අපි හිතනවා දැන් මේ සහස්‍රදා ලෝක ධාතු ඊතරද මේ සිද්ධි වෙන්නේ කියලා නේ. තවත් සහස්‍රදා ලෝක ධාතු අනන්තව අප්‍රමාණව තියෙනවා. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ පළවෙනි පොතේදී දේශනාවක් පවත්වනවා. පුංචි දේශනාවක්. මේ අට්ඨාන පාළිය කියන කොටසේ පොඩි දේශනාවක් තියෙන්නේ. අට්ඨාන මේතම් භික්කවේ අනවකාසෝ යං ඒකසිසාය ලෝක ධාතුව ද්වේ අරහන්තා සම්මා සම්බුද්ධා පච්චා ජායන්ති කියලා. මහණෙනි මේ එක ලෝක ධාතුවක් තුල සහස්‍රදා ලෝක ධාතුවක් තුල අපුබ්බං අචරිම පෙරපසු නොවි සමකාලීනව සම්‍යක් සම්බුදුරයන් වහන්සේලා දෙදෙනෙක් පහළ වේ යන්නක් නොවේ කියලා. හරිද? එතකොට වෙන වෙනම නම් සිද්ධ වෙන්න පුළුවන් කියලා. එතකොට තවත් එතකොට ඒ විදිහේ චක්‍රවාට කතාවක් තියෙන්නේ. තීසහසී මහා සහසී ලෝක ධාතුවටත් ස්වරේ විඥාපනය කරන්න බුදුහාරවන්ට පුළුවන් කියලා ආනන්ද හාමුදුරන්ට දේශනා කරනවා එක වෙලාවක. ඉන් එහාත් එක්ක එතනින් සීමා නැහැ. ඒ බඳු විශ්ව කතාවක් තියෙනවා. නමුත් ওই විශ්වය පිළිබඳ කතාව පැත්තකින් තියලා අපිට අපේ බුදුහාඳුරු ආධ්‍යාත්මික సంతానගත ලෝකයේ මැවෙන හැටි කියලා දුන්නා. ඒක අපි මුලින් ඉඳන්ම සාකච්ඡා කරනවා. අපේ දුක්ඛ නිරෝධය පිණිස අපි දැනගන්න ඕන ඒකයි. ඒ නිසා අපි දැනගන්න ඕන බුදුදහම මේ කතා කරනකොට අපිට දුක සමුදය වෙන්නේ කෙසේද? ඒ දුකෙහි නිරෝධය පිණිස අප කළ යුත්තේ කුමක්ද කියන මේ කාරණාව දැනගන්න. එහෙමනම් ඔය අග්ගඤ්ඤ සූත්‍රයේ අරගත්තේ ඔය ලෝක ධාතු කතන්දරේ කියන්න නෙමෙයි මනෝමය කායික සත්වයක් කොහොමද මේ කෑමට යොමු වෙන්නේ කියන එක කියන්නේ. දැන් සත්වෝ ඉන්නවා එහෙ ඉඳලා ශූන්‍ය බ්‍රහ්ම විමානයකට එනවා. ඒක තමයි ප්‍රථම ධානය තලය වෙන්නේ. එහෙනුත් ඉඳලා මේ පැත්තට එනවා. දැන් මේ පෘථුවියත් සකස් වෙමින් ඉන්නවා. මේ පෘථුවිය සකස් වෙමින් තියෙනවා. මේකේ තියෙන ජල ගෝලයෙන් අදට උනත් මේක ජල ගෝලයෙන් වැඩිනේ. මේහි මතු පිට මේ පෘථුවියෙහි රසය අදටත් අපි කන්නේ මොනවද? ඔය දිනපතා පඨවි රසය නේද? බත් කියලා කන්නේ මොනවද? පඨවි රසය. ගල්ලබු කියලා කන්නේ පඨවි රසය. මිරිස් කියලා කන්නේත් ගම් මිරිස් කියලා කන්නේත් පඨවි රසය. කරවිල කියලා කන්නේත් පඨවි රසය. මස් මාළු කියලා කන්නේත් ඒත් පඨවි රසය අරගෙන දැන් පේනවනේ. හැබැයි ඒක දැන් වක්‍රයි. වක්‍ර විදිහට ගන්නෙ නේ. ඍජුවම පඨවි රසය දකින්න පුළුවන්. ඉතින් ඒ අයගේ මනෝමය කය මනෝමය කයකින් එන්නේ. මනෝමය වෙන කායේන. එය ස්වයං ප්‍රභාවයෙන් යුක්තයි. ඒ මනෝමය කයින් දැන් මේ අයට තියෙන පරණ සංසාරේ සංයෝජන 10ම තියෙනවා මේ කට්ටියට.
මේකට අවදි වෙන්න පසුබිම යෝන. දැන් ඉතින් මේකේ පය ගහන්නෙත් නෑ ආකාශචාරීනේ. හැබැයි ඉතින් මේකේ මේ මොකද්ද මේ මතු පිට තියෙන කියලා හොයලා බලන්න හිතුණා. අඤ්‍යතරෝ ලෝල ජාතිකෝ සත්තු රසපට වියා අඟුලියා සායි. අපිට ඉතින් හිතන මේ හදිස්සියේ දිව පහළුනේ. අපිට තරම් ගොරෝසු නෑ බය වෙන්න එපා. බොහොම සියුම් වැඩක් ඒක. මේ රසපට වියත් අපිට වගේ දැනට තියෙන මේ පස් ගල් වැලි වගේ නෙවෙයි ඈ. හියුමස් මට්ටම නෙවෙයි අපිට තියෙන දැන් රස පෘථිවි රසයේ තියෙන හියුමස් තට්ටුවේනේ. දැන් හියුමස් තට්ටුවම කොච්චර ගොරෝසුද නේ? අම්මෝ කියලා වැඩන්නේ. ඊට වඩා අතිශයසියුම් රසපට වියාංගුලියා සාය. ඕකට දුන්න නාමයක් මොකද? අඤ්‍යතරෝ ලෝල ජාතිකෝ සත්තු. ඔන්න සත්‍යයට තියෙන ප්‍රශ්නයක්. ලෝල කියලා කියන්නේ මොකද්ද? කුතුහලය. ඇඟිලි ගහලා බලන්න තියෙන ගතිය. වැඩක් ඇතත් නැතත් කූරුබූරු ගහලා බලන ගතියට තමයි ලෝලත්වය කියලා කියන්නේ. මේක හරි මේ මනෝවිද්‍යාත්මක අර්ථයක් මෙතන තියෙනවා. ඒ ගතිය ඉස්මතු වෙන්නේ නැද්ද? අදට නැද්ද අපි ළඟ? බයයි එහෙම කියන්නේ. අදටත් මනුෂ්‍යයා ගාව තියෙනවා. ඈ මොකද්ද මේ? එන හරි බලන්නේ ඒ හින්දා තමයි. ඈ ඔව් දැන් අපි ටිකක් ඔහොම කළොත් මොකද්ද හාඳුරු බලන්නේ? ඕවනා නෑ. නමුත් අපි අතින් ඒක කරන ඔය ලෝලත්වය. ඒකයි. එක්කෙනාගේ ජීවිත විලාසිතාවන් දිහා බල බල අපිත් එක එකව හිත ඉන්නේ හින්දා තමයි. දැන් ඔන්න ඔය ලෝලත්වය නිසා ඇඟිලි ගහලා ගත්තාම එයාට දැනුණ රහක් අහෝරසම් හරි රහයි. රහයි වචන නෑ ඒගොල්ලන්ට කටක් නෑ තාම හරියට ලොකු කටක් මේ අපි තරම් වචන කියන කටක් නෙවෙයි තියෙන්නේ. මනසින් පහළ වෙන සිතිවිලි එකිනෙකාට විවෘතයි. මනසේ සිතිවිලි එකිනෙකාට විවෘතයි. මේක මෙහෙම හැදුනහම විවෘත නෑ. හරිද? ඒ නිසා අපි එක එක හිත ටිකක් කියනවා හිතපු හරිය හංගගන්න. හිත හංගන්න පුළුවන්. හිත හංග ගන්න පුළුවන් දැන් අපිට. ඒ නිසා බොරු කියන්න පුළුවන්, කේලම් කියන්න පුළුවන්, හොඳ දේවල් කරන්න පුළුවන් වචන වලින් දැන්. ඔන්න වෙච්ච වැඩේ වචනයද. වචී සංඛාරය. පටිච්ච සමුප්පාදේ වචී සංඛාරෝ කියලා කියපු එක කොච්චර දුරට එනවද මේ? දැන් කොහොම හරි මේ රසපටිවිය කට්ටියම ඊට පස්සේ රහයි නම් අපිත් කනවා කියලා කට්ටිය කනවා. දැන් මොකද දිගට මම විස්තර කරන්න යන්නේ මට උවමනා කරන ටික විතරයි මම මේ කියන්නේ. ওই විදිහට ආහාරයට යමු වෙනකොට ටික දැන් බඩගිනි වෙලාද කෑවේ? නෑනේ. දැන් අපිට කන්න වෙන්නේ බඩගින්නටනේ. ඔන්න වැඩේ බලන්නකො හැරිච්ච හැටි අනිත් නොපිටටම ගියා. නමුත් ඔය දේ සිදු නොවී තියන්නේ කවර කල්පයක වුණත්. හැම කල්පයකම ඔය වැඩේ සිද්ධ වෙනවා. මොකද සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා සහිත සත්‍ය. දස සංයෝජන සහිතයි. රූපරාග ඇති සත්වෙන් රූපරාගයේ පිරිහෙමින් කාමරාගයට වැටෙන්නේ කෙසේද කියලයි විස්තර කරන්නේ කොහෙද? අග්ගඤ්ඤ සූත්‍රයේ. කාමරාගයට වැටෙන හැටි. එතකොට කාමරාගයට වැටෙනකොට කාමරාග සංයෝජන ශක්තිය තියෙනවා. ඒ හින්දා තමයි යාට එන්නේ. ඒ හින්දා ඉස්සල්ලාම අහු වෙනවා කෑමට. මනෝමය කයේ තියෙන ප්‍රභාව අඩු වෙනවා. දුර්වර වෙනවා. එතකොට පොඩි එකිනෙකා හෙලා දැකීම සිද්ධ වෙනවා. මානය ඇති වෙනවා. මානය අතිමානය.
මේවා වෙන්න මොකද වෙන්නේ? අර රසපටවිය ක්ෂය වෙනවා. අලුතෙන් හැදෙන්නේ නැහැ. ඉස්සර ගත්ත ගමන් කන්න පුළුවන් අතුරු ගත්ත ටික පිරීලා. දැන් පිරෙන්නේ නැහැ. ඒකයි ඒක හැටි. කොහොම හරි මේ ආහාරය ගන්නකොට මේ කය ටික කයට තමයි වෙන්නේ දැන්. අර දුර්වර්ණ ඉන්න පටන් ගත්ත තැන ඉඳන් මනෝමය කයට අතිරේකව මාංශ කයක් සකස් වෙන්නේ. ඉතින් ওই විදිහට බදාලතා කෑවලු නේද? භූමි පප්පටක කෑවලු නේද? ඊට පස්සේ අන්තිමට ඇල්හාල් කෑවා. ඔය හැමතැනම යන්නේ මොකද? ලෝලත්වය තමයි. ලෝලත්වය, දිඨානුගතිය, මානය, අතිමානය. ඔය තියෙන්නේ මානසික ධර්ම කොටසක්. මේ වැටෙන්නේ කොහාටද? දස අකුසලයට මේ වැටීගෙන යන්නේ. හිංසරේ දස අකුසලයට වැටෙන්න පසුබිම සකස් වෙනවා. එතකොට හැල්වීප් කතන්දර දැන් ඕක සාමාන්‍යයෙන් අපි මේ ওই සූත්‍රයේ ටිකක් සමහර කෙනෙක් මේ ප්‍රවාදයක් විතරක් කියලා කියනවා. මට නම් පේන්නේ නැහැ. මමත් ඉස්සර හිතාගෙන හිටියා. මම එක එක්කෙනාගෙන් අහලා ප්‍රවාදයක් න මොකද මේකම මොකද්ද කියලා මට හිතා ගන්න බැහැ. නමුත් බලාගෙන ගියාම බෞද්ධ ප්‍රතිපදාව තේරුම් ගැනීමේදී මේ සූත්‍රයේ දැක්වෙන හේතුඵල සම්බන්ධතාව හරිම ප්‍රයෝජනයි. එහෙනම් මේ බුදුහාමුදුරුවෝ මේ අනේකෙහි සංවට්ඨකප්පේ අනේකෙහි විවට්ඨකප්පේ පුබ්බේ නිවාසං අනුස්සරති කියලා විවට්ට සංවට්ට කල්ප බොහෝ ගණනක අනුස්මරණය කිරීමේ හැකියාවක් උන්වහන්සේට ලැබුණා නම් ඒ ලැබුණේදී මේවා නියම හේතුඵල සම්බන්ධතාවය දැකලායි මේ කියන්නේ. නිකන් කියනවා නෙමෙයි. දැන් අපි ඉන්නේ මේ ඔය කියන සිද්ධි නියාමයේ අනුගත්තාම විවෘත වෙච්ච කල්පයක දැන් අගහරියද දන්නේ. අගහරිය විතරනේ. විවෘත වෙච්ච කල්පයක අගහරියේ ඉන්නේ. තව ඒක බුදුරයන් වහන්සේ නමකට අවස්ථාව තියෙනවා. ඒනොත් පස්සේ හොඳටම අමාරු වැටිලා මේක ඉවර වෙනවට. දැන්ම මුකුත් වෙන්නේ නැහැ. පොඩි ප්‍රදේශවර්තී හානි සිද්ධ වෙනවා. ඒක වළක්වන්න බෑ. වෙන ලොකුවට වෙන්නේ නැහැ. මේක මං හිතන හැටි අර දැනට අපේ ධර්මයේ සඳහන් වෙන කරුණ අනුව හිතලයි මම මෙහෙම කියන්නේ. මට වෙන කෙනෙක් තේරෙන්නේ නැහැ. දැන් කොහොම හරි මේ විදිහට මේ හැල්වි සකස් වුණායින් පස්සේ ඒ හැල්වි උයලා කන්න දෙයක් නැහැ. නෙලාගත්ත භුක්ති විඳා. ඕන වෙලාවට ගන්න විතරයි තියෙන්නේ. හැබැයි කට්ටිය මොකද කළේ? හැමදාම ඇවිදින්න අරගෙන යන්න බෑ කියලා අරන් ගිහිල්ලා තියාගන්න පටන් ගත්තා. අන්න සන්නිධිකාර පරිභෝගය පටන් ගත්තා. දැන් අපේ ගෙවල් වල ඉස්සර ඉතින් අපි සන්නිධිකාර කරගත්තේ දුමේ, අටුවේ, පෙට්ටගමේ. දැන් ඉතින් ෆ්‍රිජ් එකේ මොනවද එක ඒවා මන් දන්නේ නැහැ. එක කාලෙට එක ඒවා එනවා. දැන් තේරෙනවනේ? අපි දැන් නවීකරණය වුණා. බලාගෙන ගියාම පිරිහීමට අයිති දේවල් නවීකරණය කරගෙන මේ ඉන්නේ කියලා හොඳට මතක තියාගන්න. පිරිහීමට අයත් දේ නවීකරණය කරගෙන තමයි අපි නූතන විද්‍යාත්මක ලෝකේ ජීවත් වෙනවා කියලා රැවටිලා ඉන්නේ. බයෙන්නේ ඉන්නේ නේද? ඩෝංගාපු ගම මොකද්ද දන්නේ නේද? බලන්නකෝ වැඩි හැටි. දැන් තේරුණානේ? මාංශ කය මම වෙලා තන් ජීවන් තන් ශරීරම් කියන දෘෂ්ටියට ක්‍රමානුකූල වෙන්නේ ඔහොම තමයි. තන් ජීවන් තන් ශරීරම් කයමයි මමමයි කය. බුදුහාමුදුරන් වහන්සේ මේ දේශනාවල් කතා කරනකොට ඒවායේ හේතුඵල සම්බන්ධතාවර විදිහට දකිනකොට තමයි පුදුම හිතෙන්නේ. දැන් එතකොට මොකද වුනේ? අඤ්‍යතරෝ දැන් මේ වී වැවෙනව අඩු වෙන්න පටන් ගත්තා. ඒ වැවෙන්නේ නැත්තේ. අරන් යන්න පටන් ගත්තනේ. එහෙනම් බෙදුවා. කොටස් කරා. මේ කොටසේ ඔයාට, මේ කොටස ඔයාට, මේ කොටස ඔයාට, මේ කොටස ඔයාට. දැන් ඉතින් පොළවේ ඉන්නේ ආකාශචාරී ඉවරයි. දැන් මොකෝ වෙන්නේ? දැන් ඊළඟට
මේක කන්න මේ තමන්ගේ කොටස තියාගෙන අනුන්ගේ කොටස කන්න පටන් ගන්න. ඕකත් ලෝලත්වයේ තමයි. අඤ්‍යතරෝ ලෝල ජාතිකෝ සත්තෝ සකම් භාගම් පරිරක්ඛන්තෝ අඤ්‍යතරම් භාගම් අදින්නම් ආදීත්ව පරිපුංචි. එක්තරා ලෝල ජාතික සත්වෙක් තමන්ගේ කොටස රැකගෙන අනෙකාගේ කොටස නොදුන්නේමගෙන අනුභව කළේ. ඔන්න හොරකම පටන් ගත්තා. දැන් මේ දස අකුසලයට අර මනෝමය කායික සත්වයෙන් වැටෙන්නේ මාංශ කායික වෙමින්. දැන් මෙතනදී තමයි කබලීකාර ආහාරයේ බලපෑම එතන ඉඳන් තියෙනවා. ඊළඟට වෙච්ච දේ මොකද? මේ අයගේ සංසාර කෙලෙස් නිසානේ මෙහෙම ආවේ. මෙහෙම වෙන්නේ. දැන් ඉතින් එකිනෙකා දිහා දැන් එකිනෙකාගේ ආහාරය නිසා තව ගොරෝසු වෙනවා. එකිනෙකාගේ කයවල දිහා බලාගෙන ඉන්නවා. සමහරු පැහැපත්, සමහරු දුර්වර්ණයි. බලාගෙන ඉන්නකොට කාය පිළිබඳ සංසර්ග රාගයක් ඇති වෙන්නේ. මේ රාග චේතනා මතුවෙන එහෙම තමයි ඉත්‍යාච ඉත්තිලිංගම් පාතුරෝ හොද පුරිසස්සච පුරිසලිංගම් කියලා කියනවා. මේ වෙච්ච වැඩේ බලන්නකෝ. බඹලව ස්ත්‍රී පුරුෂයෝ නෑ. මේ තමයි ස්ත්‍රී පුරුෂයෝ ඉන්නේ. එතනදී සිදුවේ දැන් මේ විදිහට කය ගොරෝසු වෙනකොට ස්ත්‍රී පුරුෂ භාවය වෙනකොට අර ඕපපාතිකවන ඉස්සලා උපදින්නේ අර මනෝමය කායික බ්‍රහ්ම කායිකයෝ. දැන් ඒ උපක්‍රමයේ පරිවර්තනය වෙනවා, වෙනස් වෙනවා. දැන් ඒක වෙනකොට ජලාපුජ ක්‍රමයට එන්න පටන් ගන්නවා. ඒකට එන්න මොකද වෙන්නේ? මේ අය කායිකව හැසිරෙන්න පටන් ගන්නවා එක්කෙනෙක්. මේ මොකද්ද අපේ කියලා හිත අනිත් අයගේ නින්දාවට ලක් වෙනවා. මේක කොච්චර ඌමනා දෙයක් වුණත් හැමදාමත් නින්දාවෙන් හිතන දෙයක්. අනේකයි මේ ආහාරයේ සංවේගයේ කොච්චර ගැඹුරට අවශ්‍යතාව ප්‍රබලයි. නින්දාවෙන් හිතන දෙයක්. බලන්නකො අහුවිල්ල. හරි මම මේ කොහොම කියන්නද මන්ද මේවා ඉතින්. ප්‍රත්‍යක්ෂා පාඨයේ භික්ෂුන් වහන්සේලාට දෙනකොට ආවාස පරිහරණය පිළිබඳ පටිසල්ලානාරාමත්තං කියලා තියෙනවා. අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙනවා අසද්ධම පටිච්චාදනත්තං කියලා. වචනෙත් හරි රිද්මයානුකූලව ඇවිල්ලා තියෙනවා කියන්නේ. නේද? එතකොට අසද්ධම පටිච්චාදන මට ඉතින් මේවා ගොඩාක් සවිස්තරව කියන්න බෑ. මේ පොඩි හැඳින්වීමක් වගේ චුට්ටක් විතර ඒවා කියන්නේ. මම මේ කිව්වේ මේ ඔක්කොම සිදුුනේ කුමක් නිසාද? ආහාරයට යොමු වෙලා කබලීකාර ආහාරය. ඒ ටික කියන්නයි මට ඕනකම තිබුණේ. ඒ නිසා තමයි කබලීකාර ආහාරයේහි සංයමයක් අවශ්‍යයි කියන එක කෙනෙකුට හිතා ගන්න බෑ. ඔන්න ඔතනින් ඒක ධර්මයේ තුලින් අපිට ඒකට හේතු යුක්තියක් පෙනෙන්න ඕන. මොකද දැන් මේ සකස් වීම තුල තව ගොඩක් තියෙනවනේ ওই විදිහට එකිනෙකා ඒව බෙදා ගන්න ගියා. ඊට පස්සේ හොරකම් කරපුවාම එතකොට හොරකම ඇති වුණා. හොරා අල්ලගෙන හිට උඹ නේද ගත්තේ කියලා අහනකොට නෑ මං ගත්තේ නෑ කියනකොට බොරුව ආවා. බොරුව නෑ උඹ තමයි ගත්තේ කියනකොට කේලම ආවා. ඊට පස්සේ දඬු ගැනීම අවි ගැනීම ආවා. ওই විදිහට ගොඩක් දේවල් ආවනේ මේ. දැන් ඒ ටික මේ දස අකුසලයට සමාජයක් වැටෙන හැටි බුදුහාමුදුරන් වහන්සේ හේතු ප්‍රත්‍ය සම්බන්ධතාව වශයෙන් කියලා දුන්නු තැන තමයි. හරිනේ? ඔව් ඒ ඔක්කොම තියෙනවා. මේ කෙටියෙන් කිව්වේ. දැන් මේක කරගෙන යනකොට දැන් මෙතන එක්කෙනා හොරකම් කරනවා, එක්කෙනා ඝාතනය කරගන්නවා. හරි ප්‍රශ්න. ඒ නිසා අපි එක්කෙනෙක් පත් කරගමු රජු හැටියට කියලා. මේ නායකයෙක් හැටියට. එක්තරා ප්‍රතාපවත් පුද්ගලයෙක් තෝරගෙන එයාට අපි ඔබට දෙන්නම් වාර්ෂිකව බදු මුදල් දෙන්න. බදු ගෙවන්නම්. මොනවා හරි දේවල් වලින් ඔබ මෙන්න මේ යුක්තිය ඉෂ්ට කරන්න. එතකොට අධිකරණමය බලයක් තමයි ඉස්සෙල්ලා ලැබුණේ. රාජ්‍ය බලයක් නෙමෙයි, අධිකරණමය බලයක්. මේ අධිකරණ බලය එයා පාවිච්චි කරගෙන ගැරහි යුත්තාට ගරහනවා, නිරපී යුත්තා නරපනවා. ඒ විදිහට දඬුවම් නියම කරමින් කටයුතු කරනවා. දැන් ඒ තෝරා ගැනීම එතකොට බොහෝ දෙනා එක්ක වෙලා තෝරගත්ත කෙනෙක්නේ. ඔන්න මහා සම්මත කියන නම ආපු හැටි.
මහා සම්මත කියන නම ඇති වුණේ ඔතනින් කියලා ඒ සූත්‍රයේ තියෙනවා. ඔය හැම තැනකම තියෙනවා ඒ බුදුහාඳුරු සිහිපත් කරනවා. ඔය අර රසපටවිය රහයි කියපු තැන ඉඳන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. අදටත් යමක් හම්බුලා කාපු ගම හරි රහයි කියන්නේ ඒ පුරුද්දටය කියලා බුදුහාඳුරු සූත්‍රය අදටත් ඇතැන් ගෝත්‍රික සමාජවල මේ විවාහ මංගල්‍ය උත්සවයේදී මනමාලියට කැටකැබිලිති වලින් ගහනවා. අර අග්ගඤ්ඤ සූත්‍රයේ වෙච්ච වැඩේ තමයි ඒ කියලා බුදුහාඳුරු කියනවා. දේශනා කරනවා. නේද? ඒ විදිහේ සූත්‍රයක්. ඔය භාරද්වාජ වාසෙට්ට දෙන්නට ඒ බමුණු තරුණයෝ දෙන්නෙක් ඒ අයට මේ පුරාණය දන්නේ නැති හින්දායි ඔය මිනිස්සු ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර කියලා හතරක් බෙදාගෙන තියෙන්නේ කියලා කතා කළා. බුදුහාමුදුරන් වහන්සේ ඒවායේ සුලමුල කියලා දුන්නා. අර රාජ්‍යත්වය භූමියට අධිපති බැවින් කෙත්තානං අධිපතියති කෝ වාසෙට්ට රාජා කත්‍යාති අක්කරං උපනිබ්බත්තං ශාස්ත්‍රීය යන ව්‍යවහාරය ඇති වුණායි කියලා වදා. දැන් මේ විදිහට එක පැත්තකින් දුර්වල මේ සදාචාරයේ බැහැගෙන එනකොට මේක නම් වෙන්න සුදුසු දෙයක් නෙමෙයි කියලා පරණ සුපුරුදු කුසලයේහි අර නියැලෙන පිරිසක් හිටියා ඒගොල්ලෝ. ඒ අයට කිව්වා බ්‍රාහ්මණ කියලා. පාපකේ අකුසලයේ ධම්මේ බාහෙන්තිති කෝ වාසෙට්ට බ්‍රාහ්මණත්වයේ අක්‍රං උපනිබ්බත්තං කියලා කිව්වා. ඔය ඒ බ්‍රාහ්මණ කිව්වේ පසු කාලීන වේදේ බමුණන්ට නෙමෙයි. දැන් මේ ඉන්දියාවේ ඉඳගෙන කියන්නේ මේක හැබැයි. වේදේ බමුණන්ට නෙමෙයි. වේදේ බමුණන්ට නෙමෙයි. ඒ බ්‍රාහ්මණ කිව්වේ නියම අර්ථයකින්. ඒ අය අකුසලයට වැටෙනව නේද මේ කියලා දැකලා කුසලයේහි රැඳීමෙන් ඒ අය කටයුතු කරේ. පවිතු අකුසල ධර්ම බැහැර කරන. එතකොට ශාස්ත්‍රීය වෛශ්‍ය ලොද්දාචාරා කුද්දාචාරාතිකෝ වාසෙට්ට සුද්ධාත්තේ අක්කරං උපනිද්දන්. දඩයන් කරගෙන මේ ගොවිතැන් කරගෙන මේ මොනවද නේ සුද්‍රයෝ කියලා කිව්වේ. මේ පහත් හැසිරීම ඇතිගෙන. වෙස්සා වෛශ්‍ය කියලා කිව්වේ එයාට සුද්දානේ වෙස්සාත්වය. මට දැන් මතකත් ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශූද්‍රනේ. වෛශ්‍ය කියලා කියන්නේ වෙළඳාම් ගොවිතැන් වෙළඳාම් කරගෙන හිටපු අය ඒ අයට වෛශ්‍ය කියලා කිව්වා. ඒ වෙස්සා වෛශ්‍ය කියන ව්‍යවහාරය ඇති වුණ හැටි. මේවා ඒ කියන්නේ මේ අර පහත් හැසිරීම ඇති අය තමයි ශුද්‍ර කියලා කිව්වේ එතකොට. එතකොට බ්‍රාහ්මණ ක්ෂත්‍රීය වෛශ්‍ය ශුද්‍ර කියලා මේ බෙදිල්ලක් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා මේක ලෝක ව්‍යවහාරය විසින් ලෝක සම්මතය විසින් ආපු එකක්. ඒක සමාජ විද්‍යාත්මක ප්‍රභවයක් මෙතන තියෙන්නේ. නමුත් මේක දෙවියන් විසින් මහා බ්‍රහ්මයා විසින් මේ විදිහට මැව්වා කියලා තමයි වේද යුගයේ උගන්වන්න පටන් ගත්තේ. මොකද ඒකට හේතුව අර පැරණි අර අකුසලයන්ට නොයැටෙන්න වෑයම් කරපු බ්‍රාහ්මණයෝ අතින් බ්‍රාහ්මණයෝ වෙනුවට පූජක බ්‍රාහ්මණ කොටසක් ඇති වුණා. නම ගත්ත අරක. ඒ කට්ටිය මොකද කළේ? මේක මේ ඔය බෙදි ඔය ව්‍යවහාරය ඔක ව්‍යවහාර වශයෙන් ඇති වුණේ සමාජයේ. ඒක දිව්‍යමය බෙදිල්ලක් හැටියට නම් කරගත්තා. බ්‍රාහ්මණෝස්සේ මොකම ආසීත් කිව්වා. බ්‍රාහ්මණයා කියන්නේ මහා බ්‍රහ්මයාගේ මුඛයයි කියලා කිව්වා. බ්‍රාහ්මණෝස්සේ මොකම ආසීත් මේ බාහු රාජන්‍යයක් කෘතක් දෙබාහුව මේ ක්ෂත්‍රීය කියලා රජවරු ඌරු තදසයත් වෛශ්‍ය දෙකලවා වෛශ්‍යවයි කියලා. මොකද ශරීරයේ වැඩ කටයුතු කරන වීරිය ගන්න වෙන්නේ කලවයටනේ. එහාට මෙහාට යන්න උස්සන්න පෙරලන්න ගොවිතැන් කරන්න නේ. පද්භයං ශුද්‍රවජායත ශුද්‍රව පවකන. ඒ වෙච්ච හැටි නේ බුදුහාඳුර අග්ගඤ්ඤ සූත්‍රයේ පෙන්වන වෙච්ච හැටි. අරගොල්ලෝ වෙන වෙච්ච හැටියක් පෙන්න ගත්තා. ඔක ඉතින් ඒ බ්‍රාහ්මණ තරුණයෝ දෙන්නට කියලා දුන්නා. ඉතින් රජගම මතක් කරපු හින්දා මම අතින් ওই ටිකත් කියුනේ නැත්තම් මම අතහැරලා දාලා නිකන් ඉඳ හැදුවේ.
අනුමයි සොයන්නන් සාදට අපි වැඩසටහන මෙතනින් නවතර කරමු. ඔබ වහන්සේ දීර්ඝ විස්තරයක් කරලා දේශනා කළේ ආහාරයක් කරන හදියක් පිළිබඳවනේ. ඒ කියන්නේ මේ කබලින්ක ආහාරය තුලින් පංචකාම ගුණය වැඩෙනවා කියන උදාහරණයක් තමයි ඔබ වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේ හරහා විස්තර කරේ. ඒකෙන් ඔබ වහන්සේ පැහැදිලි කළා මේ ලෝලත්වය නිසා ආහාරයට තියෙන කැමැත්ත නිසා ආහාරය පාවිච්චි කිරීම නිසා අන්තිමට කොයිතරම් මේ ගැටුම් වලට කොයිතරම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවද කියන කාරණාව අපි හෙට දවසේදී එතෙන් සිට අපේ මේ සාකච්ඡාව ඔය වගේ කරුණු දිගට කියවෙන්නේ නැහැ මේ අර ආහාර ගැන දැනගන්න. හැබැයි ඕකත් දැනගන්න ඕනේ නැත්තම් බෑ. ඊට පස්සේ අපිට තියෙනවා ගොඩක් වටිනා පස්සේ ස්වභාවය කතා කරන්න. හොඳයි එහෙමනම් සීල දනාම සාදුනාදයක් පවත්වන්න. මං හිතන්නේ අපේ මාතෘ භූමියෙන් නික්ම මේ ඉන්දියානු රටේ නැත්නම් ಭಾರತ දේශයේ වටිනාම පූජනීය ස්ථානය තුල අපි රැඳෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝතර බුද්ධත්වයට පත්වෙච්ච මේ බුද්ධ භූමිය තුල ඉඳලා මං හිතන්නේ වන්දනා නඩයකට වෙනත් සංචාරකීන්ට නොලැබෙන උතුම් හමුවක් මේක. නිසා මම මේක දකින්නේ කල්යාණ මිත්‍ර සමාගමක දහම ඉස්මතු කරන සභාවක් වශයෙන්. තාමත් අර්ථ රසයෙන් ධර්ම රසයෙන් ඊ타මත් මනවින් ගොනු කරලා විමුක්ති රසය ස්පර්ශ කරන්නට මේ උතුම් ලෝතුරු දහම මනවින් අද දවසෙත් අපේ ජීවිත තුලින් තම තමා තුලින් නුවණින් විමසා දැක දැන අවබෝධයේ පිණිස දේශනා කොට වදාලා. ඒ නිසා පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් ධර්මය තමන් වහන්සේගේ අවබෝධය ලැබලා දුක් විඳින කෙලෙස් සහිත අපට කෙලෙසුන්ගෙන් අත මිදලා මේ විරාගී ධර්මය මේ ජීවිතේම අත්විඳින්නට මේ ලබා දෙන කල්යාණ මිත්‍ර සහයෝගයට කෘතඥ වෙමින් අපි අද දවසේ මුළුල්ලේ ධර්මයේ මෙනෙහි කරලා නැත්නම් ධම්මානුස්සතියක් වශයෙන් මේ ධර්ම මානසිකාරයේ තුලම හිත පවත්වලා උපයාගත්තේ උතුම් කුසලය ස්වාමීන් වහන්සේට ගුරු පූජාවක් කොට අනුමෝදන් වේවා. පින්වත් අපේ කල්යාණ මිත්‍ර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දිගාසිරි ලබත්වා ධර්ම අවබෝධයෙන් සැනසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ උතුම් කල්යාණ මිත්‍ර සමාගම දන්සභා මණ්ඩපයක් බවට පරිවර්තනය කිරීමේදී විශේෂයෙන් මූලික වුණු අපේ එංගලන්තයේ බෞද්ධ විහාරාධිපති අපේ කල්යාණ මිත්‍ර පූජනීය ධම්මානන්ද ස්වාමින් වහන්සේ ඒ වගේම අපේ කල්යාණ මිත්‍ර උපුල් මහත්මයා මේ දෙදෙනාගේ හමුව මේ දෙදෙනාගේ එකතුව නිසා ගිහි බවතුන්ටත් ස්වාමින් වහන්සේලා කීප නමකටත් මේ නොඇසුණු පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු මේ ධර්මය අපට නැවත මතු කරලා දැනගන්නට ලැබුණ බුදුරජාණන් වහන්සේ මේ පෙරණෝසු ධර්මයේ දේශනා කළා. නමුත් අපි සාමාන්‍යයෙන් සූත්‍ර දේශනාවක් ශාස්ත්‍රීය හෝ බණක් කියවනවා වගේ නෙමෙයි මේ සූත්‍රාන්තය තුල ඉතා ගැඹුරට ඒ නිසායි මම පුබ්බේ අනනුස්සතේසු කියන වචනේ පාවිච්චි කරේ. මේ මතු කරපු දහම අපෙන් ගිලිහිලා ගිය දහම නැවත මතුවෙන්න හොඳ සභාවක් හදලා දුන්නා. ඒ නිසා පින්වත් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේටත් උපල් මහත්මයාටත් කෘතඥතා වේ පළ කරමින් මේ බුද්ධ භූමියේ තුල අපි හැමදිනාටම නිසි පහසුකම් සලසලා දීලා මේ කටයුත්ත ඉතාමත්ම මානසිකව සුවසේ කරගන්න අවස්ථාව සලසලා දුන්න ಭಾರತයේ ප්‍රධාන සංඝනායක පිට අවසරයි පින්වත් අතිපූජනීය පැල්වත්තේ සීවලී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට බුද්ධගයා විහාරාධිපති
සද්ධාතිස්ස ස්වාමින් වහන්සේ වරක් ප්‍රධාන ගෞරවනීය මහා සංඝරත්නයටත් ඒ වගේම අපට දානේ පූජා කරන, ගිලම්පස පූජා කරන, අප උපස්ථාන කරන නන් අයුරින් උදව් උපකාර කරපු සියලු දෙනාටමත් ප්‍රඥා ටීවී නාලිකාව නියෝජනය කරමින් වැඩම කොට වදාළ අපේ සුසීම ස්වාමින් වහන්සේ, අපේ මේ පුතණුවන් ඇතුළු ඒ සියලු දෙනාටමත් කෘතඥ පූර්වක පුණ්‍ය ආනුමෝදනා සිද්ධ කරමින් අපි හැම දිනාටම මේ ලෞතුරු ධර්මය තම තමා තුළින් අත්දකින්නට මේ කල්යාණ මිත්‍ර හමුව හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානයෙන් ප්‍රාර්ථනාවෙන් යුතුව තුන්වෙනි දවසටත් අපේ සදහම් වැඩසටහන නිමා වෙනවා. හෙට දවසේ හමු වීමේ බලාපොරොත්තුවෙන් එහෙමනම් මේ උතුම් කුසල ධර්මයන් සියලු දෙවියෝ සතුට සිතින් අනුමෝදන් කරගනිත්වා. ඔබ අප සියලු දෙනාටම ධර්ම අවබෝධයේ මේ කුසලය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගමු. අපි සියලු දෙනාම දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්මේහි සබ්බතං පුඤ්ඤ සම්පදා සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්මේ සබ්බතං පුඤ්ඤ සම්පදා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. තාවතාච අම්මේහි සබ්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. සාදු සාදු සාදු.